නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ දහම් මඟ පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි, සමාජය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ උපමාවකින් කියනවා නම් මඩගොහරුවක් වගේ. ඒ මඩගොහරුවෙම සුවඳ විහිදෙන ලස්සන නෙළුමක් උපදිනවා. ඒ වතුරෙන් උඩට ඇවිල්ලා හිරු එළිය වැටෙනකොට විකසිත වෙලා ලෝකේ සුවඳවත් කරනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කෙලෙස් සහිත මිනිසුන් අතර ඉපදිලා ඒ කෙලෙස් සහිත මිනිසුන්ගෙන් ඉහළට ඇවිල්ලා ඒ මිනිසු සමග නොඇලී නොගැටි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට සම්මා සම්බුදුවරයෙක් බවට පත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට වදාළ ධර්මයයි අපේ මේ ලෝකයේ යහපත පිණිස පවතින්නේ, පරලෝකයේ යහපත පිණිස පවතින්නේ, අමා මහ නිවන පිණිස පවතින්නේ. ස්වර්ග මෝක්ෂ සැපය ලබන මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ ජීවිත සුවපත් කරවනවා. පින්වතුනි, අපි මොනතරම් මුලාවකද ඇතැම් විට ඉන්නේ කියලා සමාජයක් හැටියට බලද්දී අපිට තේරෙනවා. සමහරු මේ සුගති ඉපදීම, දෙවියන් අතර යාම පවා ඊට සරල දෙයක් හැටියට දකිනවා. එහි බැරෑරුම්කම නොදන්නා නිසා අර නියසිල්ලට පස් ටිකක් අරගෙන තථාගතයන් වහන්සේ වදාළ උපමාව නොදැන ඊටාම ස්වල්ප දෙනයි සුගතියකට යන්නේ, බේරෙන්නේ. මේ මහා පෘථිවියේ පස් වගේ කොටසක් දුගතිය යනකොට නියසිලටගත් පස් ස්වල්පය වගේ චූටි පිරිසක් සුගතිගාමී වෙනවා. ඊටාම සුළු පිරිසයි ධර්මය අවබෝධ කරන්නේ. ඒ නිසා දැන් සමහර විට කෙනෙක් මරුණාට පස්සේ කියනවා මේ ඔබ දැම්ම නිවන් දකින්න හදන්න එපා. මරුණ කෙනාගේ දේහය ඉස්සරහා කියන්නේ එයාගේ ගුණ අනුස්මරණය කරමින් කරන කතාවේදී කියන ගායනා කරන කවියේදී කියන්නේ ඔබ දැම්ම නිවන් දකින්න හදන්න එපා. ඔබ අපාතරම ඉපදිලා අපිත් එක්කම මේ සමාජය දියුණු කරලා නිවන් දකින්න කියනවා. ඔබ දැම්ම නිවන් දකින්න හදන්න එපා. ඔබ දෙවියෙක් වෙලා හරි අපට උදව් කරන්න කියනවා. සාමාන්‍ය මිනිස්සු එහෙම කියනවා. නොදන්නාකමට. නමුත් තේරුම් ගන්න පින්වතුනි, එහෙම සුගතිය යන එක ලේසි නෑ. නිවන් දකින්න එක කොහොමත් ලේසි නෑ. ඒ වගේ ගම්භීර ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ. මේක අපිට හිතා ගන්න බැරි නිධානයක්. මේ ලෝකයේ යථාර්ථය ඉගෙනුවා. යථාර්ථය ඉගෙන ගත්ත නැති මේ වගේ ශ්‍රේෂ්ඨ ධර්මයක් මොන නොගැහුණු අය කැමති විදිහකට හිතාගත්තට කමක් නැහැ. නමුත් මේ ධර්මයේ කන වැකුණු, නමුත් ඒ නුවණින් විමස ගන්නට බැරි අය මේ වටිනාකම නොදැනීම තමයි ගොඩාක්ම දුක් සහගත දේ. නමුත් ඔබ වාසනාවන්ත වුණා. මේ මෙලොව යහපත, පරලොව යහපත, නිවන පිණිස හේතු වෙන මේ ධර්මය
ඉගෙන ගන්නට අද අපි ඉගෙන ගන්න පිරිත් අර්ථ වර්ණනාවේ ඒ තෙරුවනේ අනන්ත ගුණානුභාවයේ පිළිබඳව පුරාණ තෙරුන් වහන්සේලා සිහිපත් කළ විදිහක් උන්වහන්සේලා සෙත්පතපු විදිහක් අපි මූලික පිරිත් දේශනාවන් ඉගෙන ගත්තා. එහි බුදු මුවින් වදාළ දේශනා තියෙනවා. රහතන් වහන්සේලාගේ මුවින් වදාළ දේශනාවන් තියෙනවා. එතකොට ඒ පරම සත්‍ය කැටි වුණ දේශනාවන් ආනේ පිරිත් ධර්මයන්ගේත් ඒ උතුම් තෙරුවනේ ගුණානුභාවය බුදුරජාණන් වහන්සේගේ විස්මිත ආනුභාවය ගැන කියවෙන පිරිතක් අපි අහලා තියෙනවා. ඒ පිරිත ගැන තමයි අපි අද ඉගෙන ගන්න. අද මේ උතුම් පිරිත් අර්ථ වර්ණනාව සඳහා විකාශන දායකත්ව එකතු කරමින් උතුම් ධර්ම දානමය පින් පුරාගන්නේ මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයන් වික්‍රමාරච්චි මහත්මයා විසින් රැස් කරගත්තා වූ සියලු පින් රැස් කරගන්නා වූ සියලු පින් ඒ මහත්මයා නමින් මිය පරලොවගේ ගාමිණී අබේ වික්‍රමාරච්චි පියාණන්ට අනුමෝදන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඊටාම සදහැසිතින් අපි මේ ධර්මයේ ශ්‍රවණය කරමු. කෘතගුණ පූජාවක් හැටියට පින් දෙන්නත් ඒ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ. අද නිතර අහන්ට නොලැබෙන දේශනයක්. අපි ඉගෙන ගන්නේ ජයපිරිතේ අර්ථය. ජයපිරිත බහලා ඇති. ජයපිරිත ගැන ගොඩාක් ශ්‍රද්ධාවක් මිනිසු තුල තියෙනවා. ඒක ඇත්තටම විශේෂ සෙත් ප්‍රාර්ථනයක්. ජීවිතේ වාසනාවන්ත අවස්ථාවල මේ ජයපිරිත සජ්ජායනා කරනවා සංඝ රත්නය සෙත් පතනවා. අපි බලමු එහි අර්ථය. සිරිධිති මති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්නේ සිරිධිති මති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං. සෞභාග්‍ය සිරි කියන්නේ සෞභාග්‍යයෙන් ධිති ධෛර්යයෙන් මති නුවණින් තේජෝ බල පරාක්‍රමයෙන් ජයසිද්ධි මහිද්දි මහා ගුණං ජයසිදු කරන මහා 이르දිමත් වූ මහා ගුණයෙන් හා අපරිමිත පුඤ්ඤාධිකාරස්ස අප්‍රමාණ වූ පුණ්‍ය බල මහිමෙන් යුත් සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස සියලු උවදුරු අන්තරාවන් නැති කිරීමට සමත් වූ වැළැක්වීමෙහි සමත් වූ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. එතකොට බුද්ධ සම්මා සම්බුද්දස්ස කියන වචනෙට පෙළ තිබුණු නාම විශේෂණ බුදුරජාණන් වහන්සේගේ ගුණ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්වත්තිංස මහා පුරිස ලක්ෂණානුභාවේන 32ක් වූ මහා පුරුෂ ලක්ෂණයන්ගේ ආනුභාවයෙන් ඔබ දන්නවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සුප්පතිට්ඨිත පාද ආදී පොළවේ මනා පිහිටනවා පාද යටිපතුල ඊළඟට චක්‍ර ලක්ෂණ තියෙනවා සිරිපතුලේ දීඝ අඟුලි දිග ඇඟිලි තියෙනවා මේ විදිහේ පහූත ජීවතා පුලුල් දිවක් තියෙනවා මුදු තරුණ හත් පාදෝ මේ මෘදු යෝන් අත්පා තියෙනවා නම්‍යශීලී ජාල හත් පාදෝ නම්‍යශීලියක් තියෙනවා ඔය විදිහට නරල මැද ඌර්ණ රෝම ධාතුව තියෙනවා ගෝපකුම අලුත ඉපදුන වහස් පැටියෙක්ගේ වගේ සුවිසල් නෙත් යුගලක් තියෙනවා නීල වර්ණ කේශ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා ඊළඟට අපි ගත්තොත්
බුදුරජාණන් වහන්සේට තවත් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මේ හිටගෙන ඉද්දිම දෙදන ස්පර්ශ කරන්න පුළුවන් දිගු අත් තියෙනවා. නැමෙන්නේ නැතුව නිග්‍රහද පරිමණ්ඩල දේහයක්, මහා නුගයක් හොඳට ඉහළට වැඩුණු අතුපතර වැඩුණු නුගයක් වගේ උසට සරලන මහතක් තියෙනවා. මේ විදිහට මහා පුරුෂ ලක්ෂණ 32ක්. අවිරල දන්ත, දත් අතර හිදෙස් නැහැ, සුසුක්ක දාට, සුදු දත් තියෙනවා. මේ නාහය නිකන් තුංග සුසංටිත මනාකොට පිහිටි උස නාසයක් තියෙනවා. මේ විදිහේ බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ තිබුණා 32ක්. ආන්නේ මහා පුරුෂ ලක්ෂණයන්ගේ ආනුභාවයෙන් අසීත්‍ය අනු ව්‍යංජන ලක්ෂණානුභාවයෙන් අනු ව්‍යංජන ලක්ෂණ 80ක් තිබුණා. ආන්නේ 80ක් වූ මහා පුරුෂ ලක්ෂණ වලට ආලෝකයේ සපයමින් ඊට වඩා කුඩා අංග ලක්ෂණ තිබ්බ 80ක්. මේ නියපොතු තඹ පාටින් බැබළුණා. එය අනු ව්‍යංජන ලක්ෂණයක්. මේ රෝමයන් කේශයන් සිනිඳුයි. ඒක අනු ව්‍යංජන ලක්ෂණයක්. ඊට පස්සේ රෝමයන් එක සමානයි. කේශයන් එක සමානයි. එකක් දිගයි එකක් කොටයි එහෙම නෙමෙයි. ඒවා අනු ව්‍යංජන ලක්ෂණ. මේ විදිහේ අනු ව්‍යංජන ලක්ෂණ 80ක් තිබුණා. ඒ ලක්ෂණයන්ගේ ආනුභාවයෙන්ද ඒ වගේම අට්ටුත්තර සත මංගල ලක්ෂණානුභාවේන අට්ටුත්තර සත මංගල ලක්ෂණ අටතුරා සියක් කියන්නේ අටතුරා සියක් කියලා සිංහලෙන් කියන්නේ. ඒ කියන්නේ 108ක්. අට්ටුත්තර සත කියන්නේ අට උත්තර සත 100ට වඩා 8ක් වැඩි. කියන්නේ 108ක් මංගල ලක්ෂණ තිබ්බා සිරිපතුලේ කියලා අතීතයේ පූජාවලිය ආදී ග්‍රන්ථයන්හි මේ සඳහන් වෙනවා. ඒ මංගල ලක්ෂණ 108 සක් ලකුණු සංඛ ලකුණු තිබ්බා. ඊට පස්සේ හිමාලය, සිව් මහා දිවයින, මැණික් විජිනිපත, ඊට පස්සේ සදෙව් ලෝක, බ්‍රහ්ම ලෝක, මේ ඔක්කොම ලකුණු සිරිපතුලේ තිබුණා කියලා සඳහන් වෙනවා. ඒවට තමයි කියන්නේ මංගල ලක්ෂණ කියලා. මේ විදිහේ මංගල ලක්ෂණ 108ක් ගැන සඳහන් වෙනවා. ඒ අතීතයේ වර්ණනා කරන බුදුරජාණන් වහන්සේගේ සිරුර වර්ණනා කරද්දී මේ විදිහේ සඳහනක් තියෙනවා. මූලික බුද්ධ දේශනාවල නෙමෙයි විස්තර කරන ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා. දැන් මූලික ලක්ෂණවල ලක්ෂණ 32ක් තියෙන බව ලක්ෂණ සූත්‍රයේ සඳහන් වෙනවා. මේ සිරිපතුලේ මංගල ලකුණු 108ක් තිබීම ගැන සඳහන් වෙනවා පසු කාලිනව විස්තර කරන ග්‍රන්ථයන්හි. ඉතින් ඒ සියලු දේවල් මේ ලෝකයේ සුභයයි සම්මත දේවල් සිරිපතුල යට තියෙනකොට ඒ සියලු දේවල් වලට වඩා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියන අර්ථය ගම්ම වෙනවා. චබ්බන්න රංස්‍යානුභවේන. චබ්බන්න කියන්නේ ච වන්න. ඒ කියන්නේ වර්ණ 6කින් යුතු රශ්මි මාලාවේ ආනුභාවයෙන්, ෂඩ් වර්ණ රශ්මි මාලාවේ ආනුභාවයෙන්, නීල පීත ලෝහිත ඕදාත මාංජේශ්‍ර ප්‍රභාස්වර, නිල් කහ රතු, නිල් කහ රතු, නීල පීත ලෝහිත ඕදාත සුදු පාට, මාංජේශ්‍ර කියන්නේ මදටිය පාට, ප්‍රභාස්වර කියන්නේ ඒ ඔක්කොම පාට මිශ්‍ර වෙලා හැදිච්ච දිදුලන වර්ණයක්. රන්වන් පාට වගේ දිදුලන වර්ණයක්. මෙන්න මේ වර්ණ 6 බුදුරජාණන් වහන්සේගේ සිරුරේ රශ්මි මාලාව. කියන්නේ සිරුරේ තියෙන රතු පාට දිවෙන්, ඊට පස්සේ ඇස්වල තියෙන රතු පාට ස්ථාන මේ ඇහැ මුල, ඒ තැන් වලින්, ඊට පස්සේ සිරුරේ ලේ ධාතුවෙන් පිට වුණේ රතු පාට රශ්මි. ඊළඟට කහ පාට තැන් වලින් කහ පාට මේ ඇස්වල තියෙන පාට වලින් නොඑක් ස්ථානයන්හි කහ පාට රශ්මිය විහිදුණා. ඊළඟට
නිල් පාට විහිදුනා මේ ලෝම ධාතුන්ගෙන්, කේශ ධාතුන්ගෙන්. ওই විදිහට සුදු පාට විහිදුනා මේ ඇහි තියෙන සුදු පාටින් ආදී ස්ථානයන්හි අස්තීන්ගෙන් මේ විදිහේ බුදුරජාණන් වහන්සේගේ සිරුරින් බුදුරැස් විහිදුනා මේ චබ්බන රංශ අනුභවයෙන් ෂඩ්වර්ණ රශ්මී ආනුභව බලයෙන් කේතුමාලානුභවයෙන් බුදු කේතුමාල කියලා කියන්නේ සිරසේ ඉඳලා ඉහළට මේ රශ්මියක් විහිදුනා. අසූරියනක් කුසට ඒ රශ්මිය පැතිරලා තිබ්බා. අසූරියනක් කුසට. එහි ප්‍රධාන තිබ්බේ නිල් පාට. ඒ නිල් පාට වටා තවත් මේ සිරුරෙන් විහිදෙන ෂඩ්වර්ණ රශ්මිය මිශ්‍ර වෙලා තිබුණා. ඒ නිසා උදාහරණයක් කියනවා ලස්සනට පොත්වල තියෙන සමහර විස්තර කරද්දී හරියට මේ සත්‍රුවනින් සරසපු නිල් පාට ඔටුන්නක් වගේ. කියන්නේ නිල් පාට තමයි ප්‍රධාන. අනිත් පාට 7ක මැණික් වල පාට 6ක මැණික් වල වර්ණක් තිබුණා. ඒ නිසා ෂඩ්වර්ණ රශ්මියත් වටේට තිබෙන මැදින් නිල් පාට රැස් කදම්බයක් අහස දෙසට විහිදුණා. ඒවා හැම වෙලාවෙම මිනිසුන්ට පෙනුනේ නැහැ. විශේෂ අවස්ථාවන් මේ කේතුමාලේ පෙවුණා. අනේ සිරසෙන් ඉහළට විහිදුණු රශ්මි කදම්බේ ආනුභාවයේ සාමාන්‍යයෙන් බුදු සිරුරෙන් විහිදුණු රශ්මි මාලා ව්‍යාම ප්‍රභා කියලා තියෙනවා. ව්‍යාම ප්‍රභා කියන්නේ රියන් 4ක් දේහේ වටා රශ්මියක් නිරන්තරයෙන් දකින්ට ලැබුණා. බොහෝ අවස්ථාවල අසීති හස්ත ප්‍රභා ඒ කියලා කියන්නේ අසූරියනක් දුරට දේහේ වටා තවත් ආලෝකයක් තිබ්බසියු. ඒක හරියට ඔන්න සඳ මඩල තියෙනවා. සඳ මඩල වටේ තද පාටක් රශ්මියක්. ඊට ඈත් වෙන්න ලා පාට රශ්මියක්. ඒ වගේ රියන් 4ක් තද පාටින් ඊට වඩා රියන් 80ක් දුරට ලා පාටින් බුද්ධ රශ්මිය පෙනුන අවස්ථා තියෙනවා. අනන්ත රශ්මිය විහිදුනා සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් දැන් අර 4 වෙනි සතියේ රතන ගහරේ ඉන්නකොට ගම්භීර ධර්මයේ මෙනෙහි කරනකොට සිරුරෙන් අනන්ත රශ්මිය විහිදුනා කියලා සඳහන් වෙනවා. තවත් විශේෂ අවස්ථාවල අනන්ත රශ්මිය විහිදුනා. නීල රශ්මිය විහිදුනා කේශ ලෝමාදී ධාතුන් වහන්සේලාගෙන්. දාඨා ප්‍රභා රශ්මිය දන්ත ධාතුන් වහන්සේලාගෙන් සුදු පාට ශ්වේත වර්ණයේ විහිදුනා. ඒකට කියන්නේ දාඨා ප්‍රභා රශ්මිය. කේතුමාලා අසූරියනක් කුසට නීල වර්ණයේ වටකොට ෂඩ්වර්ණ සහිතව රැස් විහිදුනා. ඌර්ණ රෝම ප්‍රභා. ඌර්ණ රෝම ප්‍රභා කියලා කියන්නේ මේ ඌර්ණ රෝමයෙන් විහිදුනා ශ්වේත වර්ණයක් ඇතැම් අවස්ථාවල. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් විහිදුන බුදු රැස්. ඒ බුද්ධ රශ්මීන්ගේ ආනුභව බලයෙන් දස පාරමිතානු භාවේන දස උපපාරමිතානු භාවේන දස පරමත්ථ පාරමිතානු භාවේන දාන සීල නෙක්ඛම්ම දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං ප්‍රඥාව වීරිය කන්ති සච්ච මදිඨානං ඉවසීම සත්‍යය අදිෂ්ඨානය මෛත්‍රිය උපේක්ෂාව කියන දස පාරමී ධර්මයන්ගේ ආනුභාවයෙන් දස උපපාරමිතානුභාවයෙන් කියන්නේ පාරමිතා තව ටිකක් වැඩිපුර පුරුදු කරලා පරමත්ථ පාරමිතා කියන්නේ බරපතලව දාන ගත්තොත් සාමාන්‍ය ආහාර පාන දන් දෙනවා. ඊට පස්සේ අමුදරුව දන් දෙන උපපාරමිතා තමන්ගේ ජීවිතය දන් දෙනවා. පරමත්ථ පාරමිතා අන්න ඒ විදිහට. සීල සමාධි ප්‍රඥානුභවයෙන් සීලයේ සමාධියේ ප්‍රඥාවේ ආනුභවයෙන් බුද්ධානුභවයෙන් ධම්මානුභවයෙන් සංඝානුභවයෙන් බුද්ධානුභවයෙන් ධම්මානුභවයෙන් සංඝානුභවයෙන් තේජානුභවයෙන් ඉද්ධානුභවයෙන් බලානුභවයෙන් බුදුරජාණන් වහන්සේගේ තේජ ආනුභවයෙන් තේජෝ බල මහිමෙන් 이르දි බලය මහිමෙන් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාදී බලයන්ගේ දස බල ඥානයන්ගේ අනුභවයෙන් බලානුභවයෙන් ඤේය ධම්මානුභවයෙන් අවබෝධයට පමුණුවන ධර්මයන්ගේ ආනුභව බලයෙන් චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභවයෙන් 84000 ධර්මස්කන්ධයන්ගේ අනුභවයෙන් නවලෝකුත්තර ධම්මානුභවයෙන් චතුරාසීති සහස එතන 84000 ධර්මස්කන්ධය කියලා කියන්නේ ඔබට මතක ඇති අපි බණවරයක් විග්‍රහ කරනකොට කිව්වා
අකුරු 8ක් පදයයි ওই විදිහට විග්‍රහ කරගෙන ගියානේ අපි. අන්න ඒ විදිහේ ක්‍රමයකට ධර්මස්කන්ධයකට අකුරු ගානක් තියෙනවා. අන්න ඒ අකුරු ගානෙන් තමයි 84000ක් ධර්මස්කන්ධය කියලා ගන්න. ඊළඟට අට්ඨාංගික මග්ගානුභාවේන නෑ නවලෝකුත්තර ධම්මානුභාවේන නවලෝකෝත්තර ධර්මයන්ගේ අනුභවයෙන් සෝවාන් මාර්ගස්ස ඵලස්ස ආදී වශයෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලයේ අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලයේ අරහත් මාර්ගයේ අරහත් ඵලයේ සහ විමුක්තිය කියන ඔය නාමයට තමයි කියන්නේ නවලෝකෝත්තර ධර්ම. ආනේ නවලෝකෝත්තර ධර්මයන්ගේ අනුභවයෙන් අට්ඨාංගික මග්ගානුභවයෙන් සම්මා දිට්ඨි සම්මා සංකල්පාදී ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුභවයෙන් අට්ඨ සමාපත්‍ය අනුභවයෙන් මේ රූප ධානය 4 අරූප ධානය 4 කියන අෂ්ට සමාපත්තියන්ගේ අනුභවයෙන් ඡල භිඥානුභවයෙන් අපි කියනවා සිංහලෙන් ෂඩ්අභිඥා කියලා. ඒ කියන්නේ අභිඥාව විශිෂ්ට ඥානයන් 6ක්. ඡලභිඥා කියද්දි ගැඹුරුයි, ෂඩ්අභිඥා කියද්දි ගැඹුරුයි. නමුත් විශිෂ්ට ඥාන 6ක් තිබ්බා බුදුරජාණන් වහන්සේට. ඒ විශිෂ්ට ඥාන 6 තමයි 이르දිවිද ඥානය. අනන්ත 이르දිපාන්න පුළුවන්. දිබ්බසෝත ඥානය. දුර ළඟ ශබ්ද අහන්න පුළුවන් කිසිම බාධාවකින් තොරව. ඊට පස්සේ පරචිත්ත විඥාන ඥානය. අනින් අයගේ සිද්දක දැනගන්න පුළුවන්. ඊළඟට ත්‍රිවිද්‍යාව. පොබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතුප්පාත ඥානෙ, ආසවක්ඛ්‍ය ඥානෙ. ඔය තමයි ෂඩ්අභිඥා. ඔය චලභිඥාවන්ගේ ආනුභාවයෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛානුභාවයෙන් මෛත්‍රිය කියලා කියන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා කියන හැඟීම මිතුරු බව. කරුණාව කියලා කියන්නේ අනිත් අයගේ දුකේදී හදවත උණු වෙන බව. මුදිතාව කියලා කියන්නේ අනිත් අයගේ සැපේදී සතුටු වෙන බව. උපේක්ෂාව කියලා කියන්නේ සැප දුක් ඉදිරියේ මධ්‍යස්ථව කර්මානුරූප ස්වභාවය මෙනෙහි කරලා මදහත් බවට පත් වෙන බව. ආනේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා අට කියන්නේ බ්‍රහ්ම විහාර. බ්‍රහ්මිය තුල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ තමයි සර්ව සම්පූර්ණවම තියෙන්නේ සියලු ලෝ සත්වයන්ට වඩා. ආනේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ගේ අනුභවයෙන් සබ්බ පාරමිතානුභවයෙන් සියලු කෙලවරකටම ගුණ පුරුදු කරපු ගුණ ධර්මයන්ගේ අනුභවයෙන් රතනත්තේ සරණානුභවයෙන් ත්‍රිබුද්ධ බුදු සරණේ ධම් සරණේ සංඝ සරණේ ආනුභවයෙන් තුයිහං සබ්බ රෝග ශෝක උපද්දව ඔබට ඔබගේ සියලු රෝග උපද්‍රව දුක්ඛ දෝමනස් උපායාස කායික දුක් මානසික දුක් ඊළඟට උපායාස කියන්නේ වෙහෙස කර බවවල් විනස්සන්තු නැසෙත්වා අන්නද එකම වාක්‍යයක් බලන්න ඒ කාලේ තිබ්බ පාලි දැනුම එකම වාක්‍යයෙන් මේ මෙතනින් තමයි මේ වාක්‍ය ඉවර වෙන්නේ සියලු උපද්‍රව විනාශ වෙත්වා සබ්බ සංකප්පා තුයිහං සමිජ්ජන්තු ඔබගේ සියලු සංකල්පයෝ සමෘද්ධිමත් වෙත්වා සඵල වෙත්වා දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමංගිකෝ හෝතු සබ්බදා දීර්ඝායුෂ වේවා සතවර්ෂ කාලයක් ආයුෂ සැලසේවා සෑමදාම ඔබ දීර්ඝායුෂ ඇතුව නිරෝගීව ජීවත් වේවා ආකාශ පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදා තුම්හි අනුරක්ඛන්තු ආකාශයන්ට පර්වතයන්ට වනාන්තරවලට භූමි භාගයන්ට ජල තටාකයන්ට ගංගාවන්ට මහා සමුද්‍රයට ආරක්ෂාව සපයන දෙවියෝ සෑමදා ඔබ රකිත්වා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන
බුද්ධ රත්නේ බුද්ධානුභාවයෙන් සියලු බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන් සියලු ධර්මයේ ආනුභාවයෙන් සියලු සංඝයාගේ ආනුභාවයෙන් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ කියන රතන තුනේ ආනුභාවයෙන්. එතකොට එකම තමයි කියන්නේ නේ. එකම කියනවා. නමුත් අපිට මෙහෙමත් ගන්න පුළුවන් සියලු බුදුවරු කියලානේ කලින් කිව්වේ. මේ බුද්ධ ශාසනයේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්න අනුභවයෙන් කියලා නැවත සඳහන් වෙනවා. චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභවේන නැවත සඳහන් වෙනවා. පිටකත්ත්‍යානුභවේන සූත්‍ර විනය අභිධර්ම කියන ත්‍රිපිටකය අනුභවයෙන් ජින ශාවකානුභවේන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ අනුභවයෙන් සබ්බේතේ රෝගා ඔබගේ සියලු රෝගයෝ සබ්බේතේ භය ඔබගේ සියලු භය සබ්බේතේ අන්තරාය ඔබගේ සියලු අන්තරායෝ සබ්බේතේ උපද්දවා ඔබගේ සියලු උපද්‍රවයෝ සබ්බේතේ දුන්නිමිත්තා ඔබගේ සියලු දුර්නිමිති ඒ කියන්නේ ඔබට මුණ ගැහෙන අවාසනාව ඇති කරන යම් යම් දේවල් නැත්නම් සබ්බේතේ අවමංගලා ඔබට මුණ දීමට ඇති සියලු අවමංගල්‍යෝ විනස්සන්තු විනාශ වෙත්වා. එතකොට ඊළඟට වෙනස් විදිහකින් සඳහන් වෙනවා ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වන්න වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා. සෑමදා ඔබට ආයුෂ වැඩේවා ධනය සෞභාග්‍ය යසස බලය වර්ණය සැපය වැඩේවා. සෙත් පතනවා ආයුෂයෙන් ධනයෙන් සෞභාග්‍යයෙන් යසසින් බලයෙන් වර්ණයෙන් සැපයෙන් සෑමදා වැඩෙත්වා. ඊළඟට ගාථාවන් දුක්ඛ රෝග භය වේරා ශෝකා සබ්බේ උපද්දවා. දුක් රෝග භය වෛර ශෝක සියලු උපද්‍රවයෝ අනේක අන්තරාය අපි නොයෙක් අතුරු ආන්තරාවන් විනස්සන්තු ච තේජසා මේ තේජසින් විනාශ වෙත්වා. මේ තේජෝ බල මහිමයෙන් විනාශ වෙත්වා. ජය සිද්ධි ධනං ලාභං ජයග්‍රහණේ සිදු වේවා ධනලාභය සැලසේවා. සිත පතනවා සොත්ති භාග්‍යං සුඛං බලං යහපත භාග්‍ය සැපය බලය සිරි ආයුෂ වන්නෝච සෞභාග්‍ය ආයුෂ වර්ණය භෝගං උද්ධිච්ච යසවා යසස භවභෝග සම්පත්තියේ වෘද්ධිය වැඩිම සතවස්සෝච ආයුච සියක් වස් ආයුෂ ජීව සිද්ධිච හෝතු තේ. ඒ වගේම ජීව සිද්ධිය ඔබගේ ජීවත් වීමේ බලයද ප්‍රාණවත්වම සජීවීවම ඔබට වේවා. ඒවා ඔබට මග නොහැරි සැලසේවා කියලා සෙත් පතනවා. ඒ තමයි ජය පිරිත. හරි විශාල සෙතක් ශාන්තියක් ප්‍රාර්ථනා කරනවා බොහොම අනුකම්පාවෙන් මෛත්‍රියෙන්. ඇත්තටම මේ ගාථාවල තියෙන්නේ අපිට බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ඇසුරු කරගෙන ප්‍රබන්ධ කරලා මේ සජ්ජායනා කරද්දී ඒ සජ්ජායනා කරන දේශකයන් වහන්සේලා තුළ තියෙන මේ වෙලාවේ පුදුම මෛත්‍රියක් මුදිතාවක්. මේක ගොඩක් වෙලාවට සෞභාග්‍යමත් අවස්ථාවලදී කියන්නේ ඔබේ සැප තව තව වැඩේවා කියලා සෙත් පතනවා. අපි සජ්ජායනා කරමු ටිකක්. සිරිධිති මති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වත්තිංස මහා පුරිස ලක්ඛනානුභාවේන අසීත්‍යනුව්‍යංජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සතමංගල ලක්ඛනානුභාවේන චබ්බන්න රංස්‍යානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ථ පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන
තේජානුභාවේන ඉද්ධානුභාවේන බලානුභාවේන ඤෙය්‍ය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන නව ලෝකුත්තර ධම්මානුභාවේන. ඔය විදිහට සජ්ජායනා වෙනවා. ඊට පස්සේ අපි ඒකේ අවසාන හරියේදී පිරි දේශනාවේ අවසාන හරියේදී බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන පිටකත්ථයානුභාවේන ජිනසාවකානුභාවේන සබ්බේතේ රෝගා සබ්බේතේ භයා සබ්බේතේ අන්තරායා සබ්බේතේ උපද්දවා සබ්බේතේ දුන්නිමිත්තා සබ්බේතේ අවමංගලා විනස්සන්තු ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වන්න වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා. ඔය ආදී වශයෙන් මේ ජය පිරිත සජ්ජායනා කරන්න ඔබට හුරු වෙන්න පුළුවන්. ඊළඟට පින්වතුනි මම ඔබට අර්ථ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. චූල ජින පංජරය එහෙම නැත්නම් දස දිසා පිරිත කියලා හඳුන්වන ඒකත් පසු කාලීනව ගොඩනැගුණු අර්ථ සම්පන්න පිරිතක්. දිසාසු දස භාගේසු ඨිතා බුද්ධානුභවතෝ වේරාදී අන්තරායාපි විනස්සංස්ති අසේසතෝ ඒවමාදි ගුණෝපේතං පරිත්තං තම් භනාමහි. ඒ පිරිත හඳුන්වන ගාථාව. දැන් අපි ගත්තොත් අඟුලිමාල පිරිතෙත් එවැනි ගාථා රත්නයක් තියෙනවා. රතන සූත්‍රයටත් තියෙනවා, කරණීය සූත්‍රයටත් තියෙනවා. ඒ ගාථාවන් භාවිතා වෙනවා අඩුයි. නමුත් පුරාණයේ පිරිත් සජ්ජායනා කරන්න කලින් මේ ගාථාව කියනවා. එතකොට අහන පාලි දන්න අයට තේරෙනවා මේ පිරිතේ ආනුභාවය මේයි කියලා. අපි දැන් ඔබ ශ්‍රද්ධා රූපවාහිනියේ ගුවන්විදුලියේ වර්ෂාවසාන පිරිත තියෙනකොට ඔබට මතක ඇති පිරිත් දේශනා ඒ බණවරෙන් බණවරට ඊට පෙර ඒ දේශනාවල ආර්ථයේ සාරාංශයක් වශයෙන් කියනවා සිංහලෙන්. එයම ඒ කාලේ කරේ දේශනාවට කලින් හැම සූත්‍රයකටම කලින් වගේ ගාථාවක් තියෙනවා. ඒ ගාථාවෙන් කියවෙන්නේ ඒ සූත්‍රයෙන් කියන්නේ මොකක්ද? මෙහි තියෙන්නේ මොකක්ද බලමු. දිසාසු දස භාගේසු ඨිතා බුද්ධානුභවතෝ. දස දිසාවේම බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවය පිහිටුවා වේරාදී අන්තරායාපි විනස්සන්ති අසේසතෝ. ඉතිරියක් නැතිවම වෛර කිරීම ආදී අතුරු ආන්තරාවන් විනාශ වෙද්ද. ඒ කියන්නේ මේ දස දිසාවේම මේ ආනුභාවයේ බුද්ධානුභාවයේ පිහිටුවාට පස්සේ ඉතිරුවක් නැතුවම ඔහුගේ ජීවිතයට සියලු අතුරු ආන්තරා දුරු වී ඔහුට යහපත සැලසෙනවද? ඒව මාදී ගුණෝපේතම් මේ ආදී වූ ගුණයෙන් යුතු පරිත්තං තං බනාමහි පිරිත අපි කියන්නෙමු කියලා තමයි පටන් ගන්නෙ. පදුමුත්තරෝ පුරත්තිමායන් අග්ගිනේ චේව රේවතෝ දක්ඛිනේ කස්සපෝ බුද්ධෝ නිරිතේච සුමංගලෝ. බුදුරජාණන් වහන්සේලා මනසින් ඒ දිසාවේ පිහිටව ගන්නවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ නැගෙනහිර දිසාවේ. අග්ගිනේ චේව රේවතෝ ඊළඟට ගිනිකොන දිසාවෙන් රේවත බුදුරජාණන් වහන්සේ. දක්ඛිනේ කස්සප බුද්ධෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකුණු දිසාවෙන්. නිරිතේච සුමංගලෝ නිරිත දිසාවෙන් සුමංගල බුදුරජාණන් වහන්සේ. පච්චිමේච සිඛී බුද්ධෝ බටහිර දිසාවෙන් සිඛී බුදුරජාණන් වහන්සේ. වායබ්බ්‍යා මේධංකරෝ වයඹ දිසාවෙන් මේධංකර බුදුරජාණන් වහන්සේ. උත්තරේ පියදස්සීච උතුරු දිසාවෙන් පියදස්සී බුදුරජාණන් වහන්සේ. ඊසානේ දීපංකරෝ ඊසාන දිසාවෙන් දීපංකර බුදුරජාණන් වහන්සේ. අන අට දිසාවේ
බුදුවරුන් පිහිටෙව්වා. පඨවියං කකුසන්ධෝච යට දිසාවේ පොළවේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ආකාශයේ සරණං කරෝ අහසේ ආකාශයේ ඉහළින් සරණං කර බුදුරජාණන් වහන්සේ. එවං දස දිසාචේව සබ්බේ බුද්ධා පතිට්ඨිතා. මෙන්න මේ විදිහට දස දිසාවේම සියලු බුදුවරු පිහිටියා හොය. අච්ඡන්තරායා සබ්බේතේ සෝක රෝග භයාපිච විනස්සන්තු සදාතු ඉහං සබ්බීරියා පතේසුච. දස දිසාවෙම ඔන්න බුද්ධානුභාවයේ පිහිටෙව්වා. බුදුවරු පිහිටියා. අච්ඡන්තරායා අතිශයින් අනතුරුදායක වූ සියලු ශෝක රෝග භය විනාශ වෙත්වා නැසෙත්වා. සදා තුයිහං සෑමදාම ඔබට සබ්බීරියා පතේසුච සියලු ඉරියව්වලදී ගමනදී බිමනදී ඇති වෙන සියලු අතුරු ආන්තරාවන් ඔබගේ දුර්ව වේවා නැති වේවා. යක්ඛාදී දේවතාහි ච රාජ චෝරාරි අග්ගිහි අමනුස්සේහි සබ්බේහි තිරච්ඡාන ගතේසුච ජාතා සබ්බේ විනස්සන්තු උපද්දවාසේසතෝ. තවත් උපද්‍රව ඇති වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා යක්ෂයන්ගෙන්, දෙවියන්ගෙන්, ඒ අමනාපුණොත්, රාජ චෝරාරි අග්ගිහි රජයෙන්, රජුරුවන්ගෙන්, සොරුන්ගෙන්, ගින්නෙන්, අමනුස්සයන්ගෙන්, සියලු තිරිසංගත ප්‍රාණීන්ගෙන් තිරච්ඡාන ගතේසුච ජාතා සබ්බේ උපදින්නා වූ සියලු උපද්දවා උපද්‍රවයෝ සබ්බේ අසේසතෝ විනස්සතු සියලු උපද්‍රවයෝම ඉතිරි නැතිව විනාශ වෙත්වා. එහි තියෙන්නේ බුද්ධානුභවයෙන් සියලු උපද්‍රව දුරු වේවා කියන ප්‍රාර්ථනයයි. මෛත්‍රිය කරුණාව තිබෙනවා. මේ බුදුවරු ඒ දිසාවේ බල පිහිටවීම සමහර විට අපි කලිනුත් කිව්වේ අභයගිරි සම්ප්‍රදාය අනුව ලංකාවේ සමාජගත වුණා වෙන්න පුළුවනි. ඊළඟට තව ආරක්ෂක පිරිතක් තියෙනවා. ඒක විශේෂ ආරක්ෂක පිරිතක් හැටියට භාවිතා වෙනවා. පඨවි බල සුන්දරී සබ්බඤ්ඤු බෝධි මණ්ඩලං අසංඛේයං මාරසේනං ජයෝ ජයතු මංගලං. මේ මහා පෘථිවියම සොඳුරු කරමින් බෝධි මණ්ඩලයේ මත වැඩහිඳ අසංඛේයයක් මාර සේනාව ගණනින් කියන්ට බැරි තරම් මාර සෙනඟ පරදවා සර්වඥතා ඥානයෙන් ජයගත්තා. ඒ මංගල්‍යයක් කකුසන්ධෝ කෝනාගමනු කස්සපෝ ගෝතමෝ මුනි මෙත්තේයෝ පංච බුද්ධහතේ සීසේ මේ සෙන්තු සබ්බදා. මුලින්ම බුදුරජාණන් වහන්සේලා සියලු බුදුරජාණන් වහන්සේලා මහා පෘථිවියේ බෝධි මණ්ඩලයේ වැඩ ඉඳලා අසංඛේය මාර සෙනඟ පරදවා ජය ගන්නවා. ඒක මංගල්‍යයක් කියලා සිහිපත් කරනවා. ඊට පස්සේ පිරිත කියවෙනවා කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම මුනීන්ද්‍රයන් වහන්සේලාත් අනාගතයේ බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් කියන බුදුවරුන් වහන්සේලා 5 නම සීසේ මේ සෙන්තු සබ්බදා ඔබගේ සිරසේ සැමදා වැඩ සිටීවා. ඒතේ සංආනුභවේන ඒ ආනුභවය මුල් කරගෙන යක්ඛා දේවා මහිද්దికා සබ්බේපි සුඛිතා හොන්තු මම මෙත්තා සහායක. යක්ෂයෝද දෙවි මහා එර්දිමත් යක්ෂයෝද දෙවිවරුද සියලු දෙනා සුඛිත වෙත්වා, සැපයට පත් වූ වෙත්වා. මම මෙත්තා සහායකා මාගේ හිතමිතුරෝ වෙත්වා, මෙස්සිතින් සිටින හිතමිතුරෝ වෙත්වා. සම්බුද්දේ අට්ඨ වීසංච ද්වාදසංච සහස්සකේ පංචසත සහස්සානී නමාමි සිරසාදරං. 8 බුදුරජාණන් වහන්සේලාටද සිරසින් මාගේ නමස්කාරය කරමි. ද්වාදසංච සහස්සකේ 12000ක් බුදුවරුන්ටද නමාමි සිරසාදරං. ආදරයෙන් සිරස නමා වන්දනා කරමි. පංචසත සහස්සානි 5,00,000ක්. එතකොට ද්වාදසංච සහස්සකේ කියන්නේ එතන 12000යි.
5,00,000ක් පංචසත සහස්‍රාන කියන්නේ ලක්ෂ 5යි. 100,000 ඒවා 5. 5,12,000ක් බුදුවරු කියලා ඔබ අහලා ඇති. ඒ සඳහන් වෙන්නේ මනෝ ප්‍රනිධාන පිරු අවස්ථාවේ පටන් 5,12,000ක් බුදුවරු සසරදී මුණ ගැහුණා කියලා ඇතැම් තැනක විස්තර තියෙනවා. අන්න ඒ තමයි මේ ගාථාවට ඇවිල්ලා තියෙන්නේ. 5,12,000කුත් තව 820 බුදුවරයන් වහන්සේලා විවරණ ලැබූ කල්පයේ සිට වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේලානේ. අන්න ඒ විදිහේ සියලු බුදුවරුන්ට සිරස නම ආදරයෙන් වන්දනා කරමි. තේසං ධම්මංච සංඝංච සාදරේන නමාම්‍යහං. ඒක ටිකක් දුර්ලභ පාලිය දුමක්. නමාම්‍යහං කියලා තියෙන නමාමි අහං කියන එක පසු කාලිනව ටිකක් වෙනස් විදිහට පාලි පරිවර්තනය වුණා. ඒ බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන උන්වහන්සේලාගේ ධර්මයටද සංඝයාටද සාදරයෙන් මම වන්දනා කරමි. නමක්කාරානුභවේන නමස්කාර කිරීමේ අනුභවයෙන් සබ්බේ භය උපද්දවා සියලු භය උපද්‍රවයෝ අනේකා අන්තරායාපි නොඑක් අන්තරායෝද විනස්සන්තු අසීසතෝ ඉතිරි නැතුවම නැසෙත්වා. ඒ තමයි ඒ පඨවි බල සුන්දරී කියන ආරක්ෂක පිරිතේ අර්ථය අපි ඉගෙන ගත්තේ. ඊළඟට ඔබට නිරන්තරයෙන් ඊටාම ශ්‍රද්ධාවෙන් භාවිතා කරන්නටත් පුළුවන් ඊට කෙටි විශේෂ පිරිතක් තියෙනවා. ඒට කියන්නේ අන්තරාය නිවාරණ පිරිත. අනතුරු නසන පිරිත කියලා තමයි හඳුන්වන්නේ. එයත් පසු කාලිනව නිර්මාණය වෙලා භික්ෂුන් වහන්සේලා අතරත් සදහැවතුන් අතරත් ප්‍රචලිත පිරිතක්. බුද්ධානං ජීවිතස්ස නසක්කා කේනචි අන්තරායෝ කාතුම් කියලා ආරම්භ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ කරුණු 4ක් තියෙනවා. ඒ කරුණු 4ට අනතුරු කරන්න බෑ. අන්නේ සත්‍ය බලය සිහිපත් කරලා සිත් පැතීමක් කරන්නේ. බුද්ධානං ජීවිතස්සන සක්කා කේනචි අන්තරායෝ කාතුම්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට කිසිවෙකුට අනතුරක් කළ නොහැකි. නසක්කා නොකල හැකි. කිසිම අනතුරක් කරන්න බෑ. බුද්ධානං චබ්බන්න රංසීනං නසක්කා කේනච අන්තරායෝ කාතුම්. බුදුරජාණන් වහන්සේලාගේ චබ්බන්න රංසීනං ෂඩ්වර්ණ රශ්මි මාලාවට කිසිවෙකුට අනතුරක් කරන්නට බෑ. බුද්ධානං ද්වත්තිංස මහා පුරිස ලක්ඛනානං නසක්කා කේනචි අන්තරායෝ කාතුම්. බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32ට කිසිදු අනතුරක් කිසිවෙකුට කරන්න බෑ. කිසිවෙකුට අනතුරක් කරන්න බෑ. බුද්ධානං අභිහට චතුන්නං පච්චයානං නසක්කා කේනචි අන්තරායෝ කාතුම්. බුදුරජාණන් වහන්සේලා වෙත එළවන ලද ප්‍රත්‍යයකට, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ඔන්න පූජා කරනවා යමක්. ඒ පූජා කරන අවස්ථාවේ ඒ ප්‍රත්‍යයට පිරිනැමූ සිව්පස දාණයට අනතුරක් කරන්නට බෑ. ඉමේසං චතුන්නං අච්චරියානං නසක්කා කේනචි අන්තරායෝ කාතුම්. මේ 4ක් වූ ආශ්චර්ය කරුණ වලට කිසිවෙකුට අනතුරක් කළ නොහැක්කේය. ඒතේන සච්ච වජ්ජේන මේ සත්‍ය වචනයෙන් අන්තරායෝ අසේසතෝ මාරාදයෝ විනස්සතු ජය සිද්ධි භවන්තු තේ කියලා සෙත් පතනවා. මේ සත්‍ය වචනේ ආනුභවයෙන් මරණයට පත්වීම ආදී යම් මරණයට පත්වීම පවා ඇති යම් අතුරු ආන්තරාව වෙත්නම් ඉතුරු නැතුවම විනාශ වෙත්වා ඔබට ජය සිද්ධියම වෙත්වා කියලා සෙත් පතනවා. මාරක බාධක සියල්ල දුරු වෙත්වා කියලා සෙත් පතනවා. එයත් අන්තරාය නිවාරණ පිරිතත් ඊටාම අර්ථ සම්පන්න පසු කාලීනව ගොඩනැගුණු පිරිත් දේශනාවක්. ඉතින් අපි අද දවසේදී ඊටා විශේෂ නිරන්තරයෙන් අහන්න ලැබෙන්නේ නැති පිරිත් දේශනා කිහිපයක අර්ථ විග්‍රහ කරගත්තා. අපි ඊටාම වාසනාවන්තයි පින්වතුනි. පිරුවාණ පොත් වහන්සේත් උපග්‍රන්ථයට අයිති දේශනාත් විශාල ප්‍රමාණයක්
අපි අර්ථ පැහැදිලි කරගත්ත. මම බලාපොරොත්තු වෙනවා හෙට දවසේදී ඔබට අපි එදිනෙදා වන්දනාමාන කරනකොට භාවිතා කරන ගාථා රත්නයන්ගේ අර්ථ පැහැදිලි කරන්න. ඒ තමයි අවසාන දේශනය. පිරිත් අර්ථ වර්ණාව අපි එතකින් අවසන් කරනවා. ඉතින් අපි සියලු දෙනාටම සිත පතනවා බුදු රජාණන් වහන්සේගේ ධර්ම රත්නේ සංඝ රත්නේ අනුභවයෙන් මේ ඊතා ශ්‍රද්ධා සිතින් මේ පිරිත් ධර්මයන් භාවිත කරලා ජීවිතයට සිත ශාන්තිය සලසා ගන්න හැම දිනාටම වාසනාව සැලසේවා කියලා සිත පතනවා. අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය අනුභවය පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව සැපවත් වෙත්වා. ඉතින් අද දවසේ මේ උතුම් පිරිත් අර්ථ වර්ණාවට දායකත්වයේ දරමින් ධර්ම දානමය පින සිද්ධ කරගatti මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගායන වික්‍රමාරච්චි මහත්මයා විසින් එතුමා නමින් මියගිය ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ට මේ සියලු පින් අනුමෝදන්ව එතුමාගේ පරලොව ජීවිතය සුවපත් වේවා සැපවත් වේවා සංසාර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින කේ.ජී. කරුණාවතී මෑණියන්ට ප්‍රියංකා දිලානි රුවන් පතිරණ මනෝජ ආදිත්‍ය වික්‍රමාරච්චි පුතණුවන්ට මතීෂ ආදිත්‍ය වික්‍රමාරච්චි පුතණුවන්ට නන්දා මනම්පේරි මෑණියන්ට සහ ආර්.පී. ගුණවර්ධන පියාණන් යන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සියලු පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. අනෙකුත් මියගිය සියලු ඥාති වර්ගයාටද පරලෝක සැපේ පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම අද මූලිකත්වයේ ගත්ත මනෝජ් ගායන වික්‍රමාරච්චි මහත්මයා ඇතුළු එතුමාගේ සියලු ඥාති හිතවතුන් සියලු දෙනාට සියලු ආරක්ෂාව රැකවරණ වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වාසනා වෙත්වා කියලා අපි සිත පතනවා. මහමෙවුනා වාසපවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කිරීමට සම්බන්ධ වුණ සියලු සදහැවතුන්ට පිරිත් අර්ථ වර්ණාව ආරම්භයේ පටන් ශ්‍රවණය කරන ඔබ හැම දිනාට තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා දීර්ඝායුෂ සැලසේවා සියලු දෙනාටම තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත ආරක්ෂාව සැනසෙල්ල සැලසේවා චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වාසනා වෙත්වා සාදු 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 සබ්බේ බුද්ධා බලපත්තා පච්චේ කානංචයම් බලං අරහං තානංච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා සාදු සාදු සාදු